කේන්දරය දෙස නොබලා අනාගතය ගැන කියන රාගම ගුරු. සංහිඳ පාමුල. ආයුබෝවන් සුබ රාත්‍රියක් හැම කෙනෙකුටම. අද සඳුදා දවසේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා සඳුදා රාත්‍රිය ගත කරන සහ අඟහරුවාදා දිනේට බොහොම ලං වෙලා සිටින මොහොතක සංහිඳ පාමුලත් එක්ක එකතු වෙන්න ඔබට අපි ආරාධනා කරනවා FM 107 ඔස්සේ සජීවී ලෙසින් ඔබටත් අපි අවස්ථාව දෙන්නට ලබා දෙන්නට සූදානම්. ඔබේ අදහස් අපට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ අතරේ 2020 ලෝක කුසලාන තරගාවලිය අබුඩාබිහිදී පැවැත්වෙනවා. රාත්‍රී 7:30ට පැවැත්ුනේ ආරම්භුනේ. ඉතින් ඒ ගැනත් අපි මතක් කරා වරින් වර FM 107 ඔස්සේ VFM රේඩියෝ ඔස්සේ. විශේෂයෙන්ම නැමීබියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය පැවැත්වෙනවා. ඉතින් මේ වන විට කාසිය වාසිය දිනත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. නැමීබියාව කඩලු 10කට පන්දු වාර 19යි පන්දු 3ක් ඇතුළත ලකුණු 96ක් ලබාගෙන තිබෙන්නේ. කොහොම වුණත් ලහිරු කුමාර පන්දු 9කදී කඩලු 2ක් දවා ගන්නත් ඒ වගේම වනිදු හසරංග කඩලු 2ක් දවා ගන්නටත් සමත් වෙලා තිනවා. ඉතින් මේ කාරණාව පිළිබඳවත් අපි අවධානය යොමු කරමින් සංහිඳ පාමුල ආරම්භ කරන්න සූදානම්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට නියමිතව ඉන්නවා. ඉතින් ක්‍රීඩා තොරතුරුත් අපි අතර ඉදිරිපත් කරන්න සූදානම්. අදත් අපි සුපුරුදු ලෙසින් ඔබේ ජීවිතයට හරිපාර කියන සංහිඳ පාමුල වැඩසටහන සඳුදා දවසේ අභියෝගාත්මක ඔබේ අනාගතය ඔහුගේ දැසින් දකින්න හැමදාමත් වගේම ගුරුකම් කලාවේ අභිමානීය කේන්දරයේ දෙස නොබලා අනාගතය ගැන කියන රාගම ගුරු අභියෝගාත්මක ඔබේ අනාගතය ඔහුගේ දැසින් දකින්න කියලා නැවත වරක් ආරාධනා කරනවා. ආයුබෝවන් සුබ රාත්‍රියක් රාගම ගුරුතුමනි. මොකද දැන් මේ දවස්වල ටිකක් ලහියේ වැඩ කටයුතු ටිකක් කරනවා වගේ දැනුණා. මොකද මේ අපේ රටේ ඉන්න මහජනතාව නිරන්තරයෙන් ඔවුන්ගේ දියුණුව ඔවුන්ගේ ලෙඩ දුක් බිය ඇති කරගන්නට නැත්නම් පවුලේ ප්‍රශ්න යම් දේවල් තියෙනවා නම් මේවා අවම කරගන්න, ගෙදර දොරේ තියෙන වාස්තු දෝෂ, විවිධ අමනුස්ස දෝෂ මේ වගේ දේවල් නැති කරගන්නට මේ විවිධ දේවල් කරනවා. හැබැයි මේ ඔබ ගුප්ත විද්‍යාවත් එක්ක නිරන්තරයෙන් නව තාක්ෂණයත් සම්බන්ධ කරගනිමින් මේ අපේ රටේ ඉන්න ජනතාවට ඒ වගේම වෙනත් රටවල් ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ කාරණාවේදී උදව් උපකාර කරන්නට සැදී පැහැදී ඉන්නවා. දැන් අලුත්ම වැඩ ටිකක් කරන්න පටන් ගත්තයි කියලා කිව්ව වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් මේ මම කැමතියි දැනගන්න. අපේ අසන්නත් කැමති ඇති දැනගන්නට. රාගම ගුරුතුමනි මොකද්ද දැන් මේ කර ඉන්නේ මේ දවස්වල? අතන සුරජ් මේනකොට මම අර සාමාන්‍ය මාගාව තියෙන ව්‍යාපාරික යන්ත්‍ර කියන එක. ඒතකොට ව්‍යාපාරික යන්ත්‍රයේ මාගාව තියෙන එක යන්ත්‍රයයි. ඉතින් ඒකත් එක්ක තව විශේෂ යන්ත්‍ර දෙක තුනක් මම මේ වෙනකොට අත්හදා බැලීමෙන් කරනවා. මොකද ගොඩක් දුරට සුරජ් මම යන්ත්‍රයක් දෙන්න ඉස්සෙල්ලා ඒක අත්හදා බලලා තමයි මම අනිවාර්යයෙන්ම ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙනකොට ඒ වගේ යන්ත්‍ර තුනක් විතර මම දැනට සාර්ථක වෙලා තියෙනවා. දැන් එතනින් ඒක ගොඩක් දුරට ඉල්ලන්නේ ගොඩක් ඒගොල්ලෝ දැන් මම මාගාව තියෙන ව්‍යාපාරික යන්ත්‍ර වලින් ගත්තොත් කඩේක එල්ලන්න එහෙම නැත්නම් කඩේක ගහන්න කියලා කියමුකෝ. ඒකේ තියෙන්නේ ලක්ෂ්මී යන්ත්‍රය පමණයි. එතකොට මම මේ ටිකේ මම පොඩි මොකද ඇත්තටම මම පරණ පුස්කොළ පොත් ටික ඇදලා එක යන්ත්‍ර හොයලා ඒ වලට කරන්න ඕන දේවල් කරලා විශේෂ දේවල් ටිකක් මේ ටිකේ කළා සුරාජ්. ඒ කියන්නේ ඔබ නිර්මාණය කරපු ලක්ෂ්මී යන්ත්‍රයට අමතරවද මේ? ඔව් අනිවාර්යයෙන් මේක වෙනස් ඒවා වගේ. මොකද ඒකේ මෙහෙමයි මම යන්ත්‍ර කොහොමද සුරාජ් මම යන්ත්‍ර 10ක් විතර හදනවා එකපාරට. හදලා ඒක මම දන්න ඒගොල්ලන්ට දෙනවා. මෙන්න මේක
පාවිච්චි කරලා මට ಗುಣ අගුණ කියන්න කියලා. ඔව්. ඒ ಗುಣ අගුණ වලින් 100ට 80කට 90කට වඩා ගුණයි කිව්වේ නැත්තම් මම ඒ යන්ත්‍රය අතාරිනවා. ඒ 150ක් වෙන ඒවා කොහොමවත් හදන්නේ මේ යන්ත්‍රය දාපු මම ඇත්තට 10යි හැදුවේ. ඒකෙන් 9 දෙනෙක්ම කිව්වා හුත් ප්‍රතිඵල තියෙනවා. එක්කෙනෙක් කිව්වා මට කියන්න තරම් වරදක් නැහැ කියලා. ඒ කියන්නේ 9 දෙනෙක් කිව්වා ඊළඟ එක්කෙනා හොඳක් නේ කිව්වේ. ඒතකොට 10ම හොඳයි කියන පැත්තටනේ කියන්න පුළුවන්. ඒකෙන් දාසුරාජ් මේකේ මම ඒ විදිහේ යන්ත්‍රයක් දැන් නිර්මාණය කරලා තියෙනවා. අද මම 100ක් හදන්න පටන් ගත්තා. එතකොට කොහොමත් ඒක තව සති දෙකකින් විතර දීමේ හැකියාව තියෙන. ඒක ඇත්තටම ව්‍යාපාර වලට තමයි ඒක මම දෙන්නේ. ඒ කියන්නේ අර ඒක කියන්නේ ඒක ගහන්න ඕනේ ව්‍යාපාරයේ ඉඳලා මිනිස්සු එන පැත්තට මිනිස්සු ඇදිලා එන යන්ත්‍රයක් තමයි සුරජ් ඒක. ඉතින් ඒක නිසා ඒ යන්ත්‍ර ටික හදන්න පටන් ගත්තා. ඊළඟට අපි මේ හෙට පටන් ගන්නවා සුරජ් අපේ මාතංගේශ්වරී යන්ත්‍ර ටික හදන්න. කියන ලබන අවුරුද්ද දෙන ඒවා ටික මෙදා පරම 200ක් විතර දෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. මොකද ගිය සැරේත් 100 මදි වුණා. තව විශේෂ කාරණාවක් කියන්න ඕනේ මම මේ ගිය සැරේට ඉස්සෙල්ලා සැරේ මම දෙපාරක් හැදුවනේ එකපාරක. ඔව් මට හම්බුණා මේ මගේ අත්පැරදීමකින් මගේ යහන උඩ තිබිලා තියෙන පොත අද යහනයස් කරද්දී තව යන්ත්‍ර 14ක් හෝ 15ක් හම්බුණා මට. ඒ කියන්නේ මම උඩින් තියලා තිබිලා. ඒ කියන්නේ ඒක නිසා තව යන්ත්‍ර ඉවරයි දැන්. යන්ත්‍ර ඉවරුණානේ. ඊටසේ කොහොම හරි අද මම ඒක අර පොඩක් දූවිලි වගේ තිබ්බා කියන්නේ පොද දැල් බැදලා තිබ්බා පහන් දැල් ටිකක් ඒක සුද්ධ කරන්න කියලා මම කතා කරලා අපේ ළමයින්ට කිව්වා. එතන තිබිලා මට යන්ත්‍ර 14ක් නැවත මට හම්බුණා. ඉතින් ඒ යන්ත්‍ර ටිකත් නැවත දීමේ කියාවක් තියෙනවා. මොකද ඒක මම ගිය සැරේ හම්බෙච්ච වෙලාවේ කියන්නේ ඒක දෙපාර හදන්න ඉස්සෙල්ලා කොයි විදියෙන් හරි මගේ යහන උඩට ගිහිලා තියෙනවා. මොකද මගේ යහනේ තත්තු දෙකකට තියෙන මේ සුරජ් ඒකේ උඩ එකේ තමයි තියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඒ ටික හම්බුණා. ඒක ඇත්තට හම්බෙච්ච එක නම් ලොකු දෙයක්. මොකද හේතුව මේ මගේ දරුවන්ට දෙන්න ඕනේ ඒවා තිබ්බා. ඉතින් ඒකයි ඒක මම හිතන්නේ ගොඩක්ම ඩුබායි යන කට්ටියට තමයි මේ chance එක හම්බෙන්නේ. මොකද ඒගොල්ලෝ තමයි ගොඩක් ඉල්ලලා තිබ්බේ. ඉතින් ඉඳලා ඩුබායි යන කට්ටියට යන්ත්‍ර ටිකක් ලබා දෙන්න පුළුවන්. මොකද ඊයේ පෙරේදත් මම අර ඩුබායි යන එකේ තිබිච්ච වලින් දෙන්නෙක් විතර දුන්නා. ඒ කියන්නේ නැතිකමට. මොකද ඒක මම සුරජ් මං හදන්න නැතුව දෙන්නේ නැහැ. ඉතින් එතන දැන් තව 14ක් දෙනෙක්ට දීමේ හැකියාවක් හම්බුණා. ඒක මම හිතන්නේ ප්‍රාතිහාර්යයක්ද මන් දන්නේ නෑ කී ඉන්නකොට හෙට අපි පටන් ගන්නවා. මොකද පුරට තමයි අපි ඒවා ටික වැඩ පටන් ගන්න. හෙට අනිද්දා පොයේ නිසා හෙට අපි වැඩ ටික පටන් ගන්නවා. කොහොම මාස 3ක් විතර යනවා සුරජ් ටික මෙතිලා ඉවරෙද්දි. ජනවාරි මාසේ ඉඳලා දෙයියනේ කියලා 200 විතර දෙන්න පුළුවන්. ඔන්න ඔය ටිකත් එක තමයි යන්ත්‍ර ටික හදලා තියෙන්නේ. මොකද මේ ගොඩක් මාගාවට එන කට්ටියගේ ව්‍යාපාර ගොඩක් වැටිලා සුරජ් දැන්. ඒතකොට මේ ව්‍යාපාර වැටුණායින් පස්සේ ඒ ව්‍යාපාර වලින් ඒගොල්ලන්ව ගොඩනගා ගන්න මං කල යුතු එකම දේ තමයි යන්ත්‍ර බල දෙයක් එයාට කරලා දෙන එක. ඉතින් ඒක නිසා අර යන්ත්‍රය හදනවා වගේම තන්ත්‍ර වලින් මතුරන නිසා ඉක්මනින් කරන්න පුළුවන් දේවල් ටිකක් බලලා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. මම දැන් මේ වෙනකොට දැන් මම අර කිව්වේ මේ ගහන යන්ත්‍රේ කියන්නේ බිත්තිය ගහන යන්ත්‍රේ මම දැන් ආයෙ දුන්නා තව හදලා සුරේ දාලා බලන්න කියලා. එක එක කරලා බලන්න බැස්සු. දැන් ඒක ඇත්තටම කියන්නේ බිත්තියේ මිනිසුන් දෙස බලා එල්ලනු කියලා තමයි තියෙන්නේ. ඒතකොට දැන් ඒක එල්ලුවාම දැන් ඔක මම කරේ දාලා බලලා 10 දෙනෙක්ට දුන්නා බිස්නස් කරන කට්ටිය මේක කරේ දාලා බලන්න. මේකේ ප්‍රතිඵල කොහොමද කියලා. ඒ වගේ සුරජ් මම එකේ ප්‍රතිඵලය සාර්ථකයි. තාම නැහැ සුරජ්. ඒක තාම නැහැ කියලා කියන්නේ මම දැන් ඒවා දුන්න දැන් දවස් 4-5ක් විතර තේව දීලා මම මාසෙකින් විතර කියන්නේ ඒවා සාර්ථකද අසාර්ථකද කියලා. මොකද එල්ලපු ටික සාර්ථකයි. ඒගොල්ලෝ කිව්වේ ඒකයි මහත්ය කොහෙන් හරි වාගෙන ඇවිල්ලා මිනිස්සු අඩු ගන්නවා කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා ඒ වලට. ඉතින් ඒක නෙවෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ආර්ථිකය වර්ධනය වෙන්න නම් ඒගොල්ලෝ දෙයක් කරන්න මම කල යුත්තේ අනිවාර්යයෙන්ම අර ඒගොල්ලන්ට ලැබීමක් ඇති වෙන දෙයක් කරන එක තමයි සුරජ්. ඒ ලැබීම ඇති වෙන දේ හරියට කරලා දුන්නොත් තමයි මට සතුටක් ලැබෙන්නේ. දැන් මගේ සල්ලි දීලා යන්ත්‍රය ගත්තට වැඩක් නැහැ නේ. අද මට මේ මම එනකොට සුරජ් සාමාන්‍ය මම ෆෝන් එක රැට ආන්සර් කරනවා. දැන් එනකොට එක මේක මට කතා කරා පන්නල පැත්තේ ගුරුතුමා ඔයාට මාව මතකද දන්නේ නැහැ. මම අවුරුදු 11කට ඉස්සෙල්ලා යන්ත්‍රයක් දාගෙන ගියා මේ කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා අවුරුදු 11කට ඉස්සෙල්ලා යන්ත්‍රයක් දාගෙන කෙනෙක් එකපාරක් දැකගෙන එක මට මතක නැහැ නේ සුරජ්. ඊට පස්සේ අද කතා කරලා කියනවා මට තව ඒ දැස්සලා මම අඩුවට යන්ත්‍රයක් එයාට දීලා තියෙනවා. ඒ වගේ එකක් තව එකක් දෙන්න බෑද කියලා මම හිතනවා ඔයගොල්ලන්ගේ නාලිකාවෙන් මම දැකලා ඇහලා වෙන්න ඕනේ ඒක. ඉතින් ඒකින්ද සුරජ් සමහරක් ඒගොල්ලෝ මේ අර ගහෙන් ගෙඩියෙන්න වගේ යන්ත්‍ර දාලා හරියන්නේ නැහැ.
එතකොට ඒ කාලේ මම යාටින් අරන් තියෙන පූජා ගාස්තුවක් පමණයි. සහ වසර 11කට පසුව. ඔව්. ඒ කියන්නේ ඉතින් එතකොට තව වැඩ වගේ මම එයාට කරගන්න කිව්වලු. ඒ කියන්නේ දෝෂයක් තියෙනවා කපා සුරජ් මෙහෙම දෙයක් තියෙනවා. අද උදේ ආව මහත්මයෙක් එතුමා ඉන්නේ වත්තල 2017 දී මාගාවට ආවහම කිව්වලු මේ කරන ව්‍යාපාරෙත් නැතු වෙනවා වලට කරලා තියෙන දෙයක් හින්දා ඉන්න තැන් පවා නැති වෙනවා කියලා. හරිද? දැන් ඒක එයා අහගෙන ගිහිල්ලා. ඉතින් එයා ගාව සල්ලි තිබුණාද නැතිුණාද කියන එක මම දන්නේ නැහැ සුරජ්. අද ඇවිල්ලා කියනවා මහත්තයා මට ඒ වෙන්න ඕනද මහත්තයා කිව්ව ටික හරියටම හරි ඒ විදියටම උනේ. ඒ කිව්වේ අකුරක් නෑර හරි කිව්වා. එතකොට සුරජ් ඊට පස්සේ මම ඇහුවා ඇයි ඔබතුමා ඒක කරගත්තේ නැත්තේ? ඉතින් ඔච්චර හරියට කිව්වනම් ඇයි කරගත්තේ? නෑ ඉතින් මහත්තයා මේ කරගන්න කියලා තමයි හිතියේ. ඉතින් මට කොහොම හරි අතපසු වුණා කියලා. ඒකෙදි කියලා තියෙනවා සුරජ් ඔයාගේ ඉඩම කුණු කොල්ලට දෙන්න වෙනවා. ඔබට හිතන්න නැති විදිහට දෙන්න නෑ. අන්තිමට වෙලා තියෙන්නේ මෙයා උගස්තියල සල්ලි අරගෙන ඒ මිනිස්සුන්ට සින්න වෙලා. ඉතින් සුරජ් ඒ වගේ සිදුවීම් වෙලා ඊට පස්සේ අපි ගාවට ආවම හරි අමාරුයි ගොඩ දාන්න. මොකද හේතුව එයා මේ ප්‍රශ්නෙන් වැලට ගිහිල්ලා බිමටම වැටිලා තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් දුරට අපි මම නෙමේ සුරජ් කවුරු හරි කෙනෙක් කියනවා නම් දෝෂයක් තියෙනවා කියලා කළා කියලා ඒකට අදාළ දේවල් කරගන්න. මගෙන් කරන්න කියන එක නෙමෙයි. දැන් උතර ගැටලුවක් තියෙනවා මගෙන්ම කරන්න ඕනේ නෑ හොඳ දැනකින් කරගන්න. සුරජ් මට ඕනකම තියෙන්නේ මේ මිනිස්සුන්ගේ මේ තියෙන ආගාදයෙන් ගොඩ දාන්න මිසක් මාගාවට ගෙන්න ගන්න නෙමෙයි. මට ගාවට එන්න කියලා මම කාටවත් කියන්නේ නැහැ. කියන්නේ හොඳ තැනකින් දැන් මම ශාස්ත්‍රය මෙතන කිව්වත් ඒ කියන කෙනාට මම කියන ළඟම තියෙන හොඳම තැනින් කරගන්න එක. හැබැයි පවවදර කොල්ල කරන කියන එහෙම තැන නෑ මහත්තයා කියලා. ඒක මම දන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් කියනවා. මන්තර කඩපස්සේ නම් යන්න එපා. දැන් මන්තර කඩවල තියෙන්නේ ගුරුකන් ශේස්ත්‍රයේ නැත්තටම නැති කලේ ওই මිනිස්සු තමයි. හැමදාම මේගොල්ලෝ කරලා. ඊට පස්සේ ওই ජ්‍යොතිෂ්‍ය පැත්ත දෙයගොල්ලෝ ගොඩක් දුරට සුරාජ් මේ ඒගොල්ලෝ හැමදේම නැති කලේ මේ ඒගොල්ලන්ට උන දෙක දෙයක් තමයි මේ ජ්‍යොතිෂ්‍ය පටලලා ගත්තා දේශපාලනයත් එක්ක. හරිද? හොඳට ජ්‍යොතිෂ්‍ය කරපු ඒගොල්ලෝ අන්තිමට මම දන්න කෙනෙක් ඉන්නවා මේ රුපියල් ලක්ෂ 2-3ක් අරගෙන ඉවරලා ඒක අරයා දිනනවා මෙයා දිනනවා කියලා ප්‍රචාරය කරන්න ගත්තා. අන්තිමට ගමේ ඉන්නත් බැරුව ගියා රටේ ඉන්නත් බැරුව ගියා. අන්තිම ජ්‍යොතිෂ පැත්ත නැත්තටම නැති කරලා දැම්මා. විනාශම කරලා දැම්මා. මිනිස්සු පිළිගන්නේ නැති දැන් මෙහෙම දෙයක් තියෙනවනේ සුරාජ්. ගුරුකමකින් හොඳට කරන ගුරුකමක් කවදාකවත් නරක වෙන්න විදිහක් නැහැනේ. ගණිතය කියන දේ වරදින්න විදිහක් නැහැ. গুপ্ত විද්‍යාව වරදින්න පුළුවන්. ජ්‍යොතිෂය කියන්නේ ගණන් ක්‍රමයක්. ඒ ගණන් ක්‍රමය වරදින්න බෑ. අන්තිමට එයාට ජ්‍යොතිෂ පැත්ත නැත්තරම නැතුව කියලා රටනු තැංගිලා ඉන්න තත්ත්වයටපත් වුණා. අර යදිනවා මෙයා දිනනවා. ඊට පස්සේ ඕරා අල්ලගෙන දඟලන එක මම දැන් කියනවා බය නැතුව මේ අන්තිමට මේ තව ටික කාලෙකින් ඕරාත් මිනිස්සුන්ට එපා වෙනවා. මේ මිනිස්සුන්ගේ ඕරා එක කියලා කියන්නේ සුරාජ් අපිට පේන්නේ නැති කිරණ මාලාවක් අපේ රැස්වලල්ලා. ඊට පස්සේ ඒකෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ජ්‍යොතිෂයෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔබත් මේක කළා අනිවාර්යෙන්. ඉතින් එතකොට සුරාජ් මම කියන්නේ ගොඩක් දුරට මේ හැමදේම 150ක් 60ක් විශ්වාස කරලා ජීවිතේ ගොඩනගා ගන්න. සමහරක් මම දැකපු ඔය ඉන්නවා මේ ඇත්තෝ මේ කියනවා රේකීය ක්‍රමෙන් මම අරක හොඳ කරනවා මේක හොඳ කරනවා මේවා කරනවා. සීමා සහිතයි කරන්න පුළුවන්. දැන් සමහරක් මම දන්නේ කෙනෙක් හිටියා කැන්සර් එකක් හොඳ කරනවා කියලා අන්තිමට මේ මනුස්සයන් අපා දුක් විඳලා මැරුණා. ඒ කරන්න පුළුවන් සීමා තියෙනවා. මම නැහැ කියන්නේ. හැබැයි ඒක මත මුළු ජීවිතේම තීරණය කරන්න දෙන්න එපා. අපේ මේ මම මේ කතා කරන දේ හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. අපේ දේශපාලනයත් හරි වැරදි. මම මේ කියන්නේ ඔය গুপ্ত විද්‍යාව අරගෙන හැම දෙයකම මේ গুপ্ত විද්‍යාව ගාව ගන්න හදනවා. ඒගොල්ලෝ කියන දේවල් අහන්න ගන්නවා. සමහරක් දේවල් මට පුළුවන් මාගාවට එන මිනිස්සුන්ව මට ඕන විදිහට හැන්ඩල් කරන්න. හරි. එතකොට සුරාජ් මම එහෙම කරන්නේ නැහැ. සමහරක් මෑණිගොල්ලෝ ඉන්නවා එක එක රටවල් එක එක පැතිවල එන මිනිස්සුන්ට ඉනා දෙනවා. ඒ දීලා එයාගේ වැඩ කටයුතු ටික කරගන්නවා. අපේ දේශපාලඥයෝ හිතනවා මේ එක අනාවේකයක් දෙකක් කිව්වයි කියලා ඒ ඔක්කොම හරි කියලා. හරි. මම එක දෙයක් කියන්නම්. මම ප්‍රසිද්ධියේ කියනවා මේ අපේ දේශපාලනට වෙලා තියෙන්නේ අපි මම එක දෙයක් කියන මේ ගෝඨාභය කියන ජනාධිපතිතුමාගෙන් අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය කියන චරිතය නෙමෙයි. අපිගේ ආරක්ෂක ලේකම් කියන චරිතය. එයා හරි ස්ට්‍රෝං විදිහට වැඩ කරයි කියලා. හැබැයි එයා විනාශ වෙන්න එකම හේතුව තමයි
গুপ্ත බලය තියෙන කෙනෙක් නිසා গুপ্ත එයාට වඩා දැන් මෙහෙම දෙයක් තියෙනවා. මුර දේවතාවුන් කියලා ඕනෙම රජයේ ලොකු ඒගොල්ලන්ට හැදෙනවා මුර දේවතාවෝ කියලා. ඒ කියන්නේ එයාට බලයක් හැදෙනවා. ඒ හැදෙන ඒගොල්ලන්ට වඩා ඉහළින් අනවශ්‍ය গুপ্ত විද්‍යාවලට ගියාම අරගොල්ලෝ බල බිඳෙනවා. බල බිඳිලා අර කරන කෙනාට බලය වැඩි කරගන්න හදනවා. මම එක දෙයක් කියන්නම් කිසිම හේතුවක් මත මම මේක කියන්නේ නැත්තේ මේ පෞද්ගලික නාලිකාවක් හින්දා මේකේ මම දන්න එක දෙයක් බැලුවා ඒකෙන් වෙලා තියෙනවා මේ අපේ අත්‍තරම ගත්තොත් එහෙම මේ গুপ্ত විද්‍යා කරන කට්ටිය යක්කු බැලන මමත් යක්කු බැලගෙන වැඩ කරන්නේ මම බය නැතුව කියනවා මම යක්කු බැලගෙන තමයි පුළුවන් ඕනේ කෙනෙක්ට මට මොන දෙයක් කරන්න කියන්න මම දන්නවා කරන්න ඕනේ හැටි මම ඒකට බය නැහැ එතකොට මගේ ඥාතියා බල කරන්න පුළුවන් දැන් අපි හිතමු මේ සුරාජ් වාට ලොකු බලයක් තියෙනවා කියලා. වාට එක්කෝ වාට තියෙනවා මේ গুপ্ত බලයක් නෙමෙයි. වාට රටේ බලයක් තියෙන මිනිහාම මම පෑගුවොත් මම උඩ නැගලා පෑගුවොත් ඔයා නීච වෙලා මම රජ වෙනවා. ඔන්න ඔය ටික තමයි මේ ලොකු කට්ටියකට වෙලා තියෙනවා. මොකද හේතුව අමනුෂ්‍යෙක් ඒගොල්ලන්ගේ උඩට නැගගත්තොත් පිටවල් පා ගන්න දුන්නොත් කොන්ද පා ගන්න දුන්නොත් මම මේ කියන දේවල් ගොඩක් ඒගොල්ලන්ට වදිනවා. ඇති මම මේ කියන්නේ ඇත්ත දෙයක්. එහෙම වුණාම අර එයාට තියෙන බලෙන් එන දේ නැතු වෙනවා. නැතුව ගිහිල්ලා අර අමනුෂ්‍යයාගේ එයාට බල වැඩි වෙලා මොකද සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඔය යක්කු හැංගෙන්නේ පිටකොන්දේ. බඩේ සහ පිටකොන්දේ. එතකොට අපි කරන ක්‍රමයක් තියෙනවා අපි ඒ මනුස්සයව පාගනවා අපේ කකුලට පෑගෙන වැලි ගන්නට මුව පෑගිලා යන්න කියලා. එතකොට ඔය කියන ලොකු මහත්තුරු පිටවල් පාගගත්තාම මුළු ඔක්කොම නීච වෙනවා. ඒතකොට එයා කරන වැඩපිළිවෙල වල නීච වෙනවා. එයා දෙන කමාන්ඩ්ස් අහන්න නැතුව යනවා. ඔය ඔක ලොකු දෙයක් තියෙනවා. ඔය ඕවලින් වෙන්නේ අන්තිමට සියලු දේවල් නැති වෙන තත්ත්වයටපත් වෙන එක. ඉතින් සුරාජ් මම කියන්නේ গুপ্ত විද්‍යාව සාර්ථකව කරගන්න නම් 150ක් විතර පිළිපැද්දාම ඇති. ඊටු ටික ඕගොල්ලන්ගේ මොලේ පාවිච්චි කරන්න ඇඟ වෙහෙසන්න ඔය දෙක වෙහෙසන්න නැතුව මුළු දේම গুপ্ত විද්‍යාවෙන් කරන්න බෑ. ගස් යට යන්ත්‍ර වල්ලලා අපිට අපේ රට වෙනස් කරන්න බෑ. මම වගකීමෙන් කියන්නේ. එහෙනම් ඔබ හොඳ පණිවිඩයක් ආදර්ශයක් ලබා දෙන්න දැන් මේවා පසුපසම යන උදවිය අපේ ජනතාව අතරත් සිටිනවා. හැබැයි දැන් ඔබ කියන්නේ මේක 50%ක්. ඔබ මේ විෂය ඉන්න කෙනා. ඔබ මේ গুপ্ত විද්‍යාවත් එක්ක මේ කටයුතු කරන කෙනෙක් වෙලත් ඔබ කියන්නේ 50%ක් විශ්වාස කරන මොලේ සහ අපේ ශරීරයේ වෙහෙසල ඉතිරි 50 සම්පූර්ණ කරොත් මේක අංග සම්පූර්ණ වෙනවා. එහෙම නැතුව සෙනසුරාදා උදේට දේවාල අස්සේ රිංගලා ජීවිතේ ටාගට් කරන්න රටවල් හදන්න බෑ සුරාජ්. ඒක අපි කරන්න ඕන දෙයක් නෙමෙයි. අපි කල යුතු දේවල් තියෙනවා. එතකොට අපිට දෙවියෝ බලයක් දීලා තියෙනවා. වරමක් දීලා තියෙනවා. ජනවරම 3න් 2කටත් වැඩිය දීලා තියෙනවා මේ රටවල් හදන්න. එතකොට අර වගේ දේවල් වෙද්දි සුරාජ් ඒ පිටකොන්දවල් වලට නැගලා ඒ මිරිකලා එහෙම නැත්නම් ඒක උඩ දුවපුවාම අර තියෙන එයාට අර බලෙන් එන දේවල් ටික අහිමි වෙනවා සුරාජ්. එහෙම වුණාම වෙන්නේ එයා නීච වෙනවා. නීච වෙලා අරයා බලවත් වෙනවා. එතකොට එයා කියන විදිහට තමයි අනිත් ඒගොල්ලොත් අහන්න ගන්නේ. එහෙම වුණාම තමයි මෙන්න මේ වගේ රටවල් වලට මේ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙන්නේ. දැන් අද වෙද්දි අපේ රටේ මිනිස්සුන්ට අප්පිරිය වෙන තත්ත්වෙට ගොඩක් දේවල් ඇවිල්ලා තියෙන්නේ. ඔය දේවල් ඕනාට වැඩි යන එකයි. ඒක නිසා මම කියන්නේ අතේ තියන් ඉන්නේ ඒවා ගැන නෙමෙයි ඒවා තිබිය යුතුයි. මොකද සුරාජ් අපි මහින්ද මහත්තයා ගත්තොත් එයා අතේ යම්කිසි බලවේග තියන් ඉන්න. බලවේග කියන්නේ ගුරුකම් නෙමෙයි. ඒ වලින් තිය යම්කිසි ආකර්ෂණයක්. නැත්නම් අපි මැණික් වල තින්නේ ඇයි? මැණික් වලින් අපිට හැබැයි මැණිකේ කෙරෝලේ තුඩ අපිට හැමට ගෑවෙන්න ඕනේ කියන්නේ පෙරිලා එන්න. ඊළඟට අපි ගත්තොත් එහෙනම් අපි ගන්නවා දැන් අපේ පාෂාණ දැන් ඔය අපි අත්වල පළඳනා තියෙන පාෂාණ ඒ වලින් අපිට එනර්ජි එක වැඩි කරගන්න පුළුවන්. ඒ දේවල් තියෙනවා. ඒකින්ද গুপ্ত විද්‍යාව පස්සේ 150කට වඩා යන්න නම් එපා. මම හිතන්නේ මේ විදිහට තව ටිකක් කල් ගියොත් එහෙම මේ ඉන්න මිනිසුන්ට හැමදේම එපා වෙයි. මම මේ කියන්නේ මගේ අත්දැකීමුත් එක්ක දේශපාලනයේත් අපි උපරිම තැන් වලට ගිහිල්ලා තියෙනවා. උපරිම දේවල් කරලා දීලා තියෙනවා. උපරිම දේවල් කරන්න ඕන විදිහ කියලා දීලා. මේ අනවශ්‍ය දේවල් කරන්න ගිහලා මේ රටේ අර්බුදකාරී තත්ත්වවල ඇති වෙන්න ගත්තාම සුරාජ් හරි හොඳ නෑ. ඒකින්ද 150ක් මේක විශ්වාස කරන්න ඊළඟට මොලේ පාවිච්චි කරන්න ඇඟ පාවිච්චි කරන්න ඊටු 150 ඕගොල්ලන්ගේ ජීවිත ගොඩක් වෙනස් වෙවි. ගොඩක් දේවල් ලැබෙවි. එහෙම නැතුව ගොත් එහෙම වෙන්නේ අන්තිමට හැමදේම නැති වෙලා
අර ඒ අපි අර බලාපොරොත්තු වුණ කෙනාව අහිමි වුණාම මිනිස්සුන්ට ලොකු දුකක් දැනෙන්න ගන්නවා. ඉතින් මේ දේවල් ගැන මම කතා කරේ මේ গুপ্ত විද්‍යාවට අදාළ දෙයක් හින්දා නැත්තම් මම ජනාධිපතිතුමා ගැනවත් ඒගොල්ලෝ ගැන කාගානක් කතා කරන්නේ නැහැ. මම දේශපාලන වශයෙන් මම කිසිම කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. මම එක පාරයි කතා කරේ කවුද දිනන්නේ කියලා. ඉතින් මම කුල්ලක් කරකොල මිලියන ගාණක් බලන තත්ත්වයට ගෙනාවා. මම ඒකෙදිත් කිව්වා මෙන්න මෙයා තමයි දිනන්නේ කියලා. හැබැයි අභියෝග කරගත්ත ඒගොල්ලෝ කවුරුත් නැතුව ගියා. මම විතරක් අනේ මගේ අභියෝගේ මම කිව්වා කරන්න කවුරුරම නැහැයි කියලා පෙන්වන්න කෙනෙක් ඉන්නවා නම් එන්න කියලා. ඉතින් ඒක නිසා ඒ විදියට ගෙනාපු ඒගොල්ලෝ රැකෙන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ දේවල් එක්ක මේ හැමෝටම මම මේ පණිවිඩය දුන්නේ කිසිම හේතුවක් මත බුරුකම් කරන කෙනෙක්ට ඇඟ උට්ට නගින්න දෙන්න එපා. ඒ කියන්නේ ඒගොල්ලෝ පා ගන්නවා. උඩට නැගලා පා ගන්නවා. මේගොල්ලෝ බීමක හරි කොහේ හරි තියලා උඩට නැගලා පා ගන්නවා. ඒ පා ගන්න දෙන්න මේපා දුන්නා දෙන්නේ ගොඩක් දුරට පා ගන්නේ සුරාජ්. මම බය නැතුව කියනවා එයාගේ තියෙන ශක්තිය මට ගන්න පුළුවන්. එතකොට එයා නීච වෙනවා. එවැනි ශක්තියක් ලබා ගන්නට ක්‍රමේ තියෙනවා. මම දන්නවා. ඒකයි මම බය නැතුව කියන්නේ. බිම දාලා ඕනෙම දැන් ඔය සමහරක් කරාට යක්කු ඇහිලා ඉන්න ඒගොල්ලෝ බිමනේ දඟලන්නේ. අපි දඟලන්නේලා අපි කකුල තිබ්බ ගමන් බෙල්ලට යකා සැලෙන්න. ඒතර ඔයා හිතන්න ඒ අමනුෂ්‍ය දූෂයයි මට මේ ඇයි ඌව පෑගෙනවනේ මම. පෑගෙන තත්තර ගියාම ඔය ලොකු මිනිසුන්ගේ ඔක්කොගෙම කොඳු නාරටි කොන්ද පර නැතුව ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ කියන්නේ කොන්ද පර නැහැ කියලා කියන්නේ මේ කොන්ද කැඩෙනව නෙමෙයි. ඒ අර ශක්තියන ඔක්කොම මොකද ඔයා බලන්න අපි නිකන් ගත්තොත් එහෙම අපිට ඇවිදින්න බැරුව යනවනේ අපි ස්පයිරල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ස්නායු තද වුණොත් පෙරළුණොත් හරි විදියට තිබුණ නැත්නම් ආ නිකන් හිතා අපි කොන්දේ අමාරු හැදෙනවනේ. ඒ යනකොට අපේ මුළු බොඩි එකම බැලන්ස් නැතු වෙනවනේ. ඔය කොන්දත් එක්ක තමයි ශක්තියින් ගොඩක් දුරට එන්නේ. විශ්ව ශක්තිය එන්නේ කොහොමද? ඔළුව දිගේ ස්ට්‍රේට් ලයින් එකක්. ඒ කියන්නේ පිට දිගේ කෙලින් ඉරකින් තමයි එන්නේ. ඒක අපේ අතට එනවා. අතින් තමයි අපි පව එක දෙන්නේ. ඉතින් ඔය දේවල් හරියට තියෙන්න ඕනේ. මොකද ස්පයිර් මේ කොඳු නාර පිළිය හරි නැත්තම් කිසිම එක්කෙනෙක්ට විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒගොල්ලෝ විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන්ම කොඳු ඇටපේලිය හරියට තියෙන්න ඕනේ. ඊළඟ දේ තමයි කොන්ද හරියට කෙරෙන්නේ නැත්තම් භාවනා කරන්න බෑ. කොන්ද කැක්කුමක් එනවා. ඉතින් ඒකින්ද කොන්ද පණ තියෙන්න ඕනේ මේ රට පාලනය කරන්න. එතකොට ඒ වගේම යක්කු බැඳගෙන ඉන්න අමනුෂ්‍යෝ දැන් මෙහෙමයි සුරාජ්. ඔය කවුරු හරි කියනවනම් මට දෙයියෝ ඇහෙන්නේ කියලා අමු බොරුවක් නේ. අමු බොරුවක් නේ. එක්ක ඥාතියෙක් නැත්තම් බන්ධනය කරපු එක්කෙනෙක් නැත්තම් බැඳගත් එක්කෙනෙක්. ඔය තුනෙන් කෙනෙක් තමයි අපිට වැඩ කරන්නේ. කවුරු හරි නැහැ කිව්වොත් තමන් කියන පට්ට බොරුවක් කියන්නේ කියලා. මොකද මම වුණත් වැඩ කරන්නේ මගේ ඥාතියෙක් වැඩ කරනවා. හැබැයි එයා මගේ ඥාතියෙක් නෙමෙයි. එයා යම්කිසි බලයක් තියෙන පුද්ගලෙක්. මම කවුද කියලා අහන්න එපා මං කියන්නේ. ඊට අමතරව බඳගත්තු গুপ্ত ආත්ම තියෙනවා. දැන් පෙරේදර ඉතාම ප්‍රසිද්ධ පන්සලක හාමුදුරු නමක් මට අමතලා කිව්වා මේ ළමෙක් අසනීප වෙලා තිනවා. මේ විද්‍යාගුරු මට පොඩ්ඩක් මෙයාව හොද කරලා දෙන්න. ඉතින් මා ගාවට ආවා. රෑ මං හිතන රෑ 2යි මා ගාවට 1යි නැත්තම් 12යි අතර වෙලාවක. ඉතින් මට හාමුදුරුවන්ව බෑයි කියන්න බෑ සුරාජ්. මම රෑට වැඩ කරන්නේ නැහැ. මොකද රෑවට වැඩ තියෙනවා කරන්න. ඒ නිසා මම කාවත් ගෙන්නන්නේ නැහැ. ඊට පස්සේ බල්ලා ළමයා ළඟට ගත්තාන් පස්සේ මං අත ඇල්ලුවා. අත අල්ලලා මම බල්ලා ගියා. මෙයාට ඇති වෘත්ත අමාරුවක් නැහැ. මෙයාට තියෙන්නේ ආදරය පිළිබඳ ගැටලුවක්. මම අහුවා ඒකයි පුතේ වාට තියෙන අමාරුවක් නැහැ කියලා. බලපොම ඔව් මොකද වෙලා තියෙන්නේ? එයා හිටපු තැනින් එයා සම්බන්ධ වෙලා තියපු තැනින් මේගොල්ලෝ බලෙන් අරන් ඇවිල්ලා අම්මලා. හරිද? ඉතින් එයාගේ කියන කතාත් එක්ක බලපුවාම ඒ කොල්ලව ඕනේ කියන තැනට තමයි ඉන්නේ. ඊට පස්සේ මං කිව්වා අම්මට කතා කරලා නෝනෝ මේ ළමයා මරුණයි කියලා හිත හදාගෙන ගෙදර යන්න. එච්චරයි. කියලා මං කියන්න ඕන කතා ටිකක් තිබ්බා ඒ ටික කියලා ඇරියා. ඊට පස්සේ මං ළමයා වරන් යන්නකෝ මං කෝ බයෙන් දෙපා තව පැය දෙකක් යද්දි කෙල්ල මං කියලා දේ අහනවා. යන්න කියලා මම යකෙක්ව දැම්ම ඇඟට. මොකද එයාගේ ඉන්න යකාට වැඩිය ප්‍රබල යකෙක්ව මම දැම්මෙන් පස්සේ සුරාජ් අනද අදටත් දැන් හොඳට ඉන්නවා මාතර පැත්තට. සුරාජ් ඒ වලට ක්‍රමවේද අපි දන්නවා. ඒක තමයි මම කිව්වේ. එතකොට ඔයා අපි හිතන්න තියෙන මොකද මං යක්කු අල්ලන ක්‍රමයට නෙමෙයි අනිත් ඒගොල්ලෝ යක්කු අල්ලන්නේ. එක ක්‍රමවේද තියෙනවා. ශක්තියින් ඔයා අහලා ඇති සමහරක් දේවාල වලට කියන වරම නැති වුණා කියනවා. වරම ඇදලා ගන්නවා. හොඳ යරමක් නම් ඇදලා ගන්න පුළුවන්. අපි අර ගන්නවා. අපි අරගෙන අපි වැඩ කරගන්නවා. ඒ වගේම ඒ කෙනාගේ තියෙන ප්‍රබල ශක්තිය දැන් සමහරක් හැමෝටම එන ඉෂ්ට දේවතාවෝ කියලා. ඒක ඉෂ්ට දේවතාවුන් ඇදලා ගන්න පුළුවන් අපිට. අපිට ඒ පව එක තියෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙකුට තියෙනවා. ඒ ඕනම කෙනෙක්ට ඉන්න. එතකොට ඒ දේවල් වුණාම එතකොට සුරාජ් මේ තියෙන අර මිනිස්යාගේ තියෙන ප්‍රබලත්වය නැති කරන්නත් පුළුවන්.
එතකොට එයාට ඕනේ තවද ක්‍රමයක් තියෙනවා. දැන් මට ඕනේ විදිහට එයාගේ ඉෂ්ට දේවතාවත් එක්ක මට කන්ටැක්ට් එක කරගෙන මට වාව ඕනේ විදිහට නටවන්න පුළුවන්. සුරාජ් මේ ගුප්ත විද්‍යාව ගැන කවුරු හරි කිව්වොත් සෙල්ලමක් කියලා ඔය බොරුවක් පට්ට බොරුවක් කිව්වොත් ඒක එන්න කියලා කියන මම ඔප්පු කරලා පෙන්නන්න. මේක හරි ගැඹුරින් මොකද මම මේ දේවල් අද කතා කරන්න හේතුව මේ අපේ රටට වෙන්න යන වින්නහියක් ගැන. මම මේක කිව්වේ නැත්තම් මම මේක ගැන දැනුවත් තියාගෙන ඊට පස්සේ කියන්නේ ආයෙ ඔච්චර කල් කිව්වේ නැත්තේ කියලා. මම ප්‍රසිද්ධ මාධ්‍යයකින් මේ කතා කරන්නේ මට ඇත්තට පොඩි වේදනාවක් එක්ක. මම මෙච්චර කල් දේශපාලනයට මේ ගුප්ත විද්‍යාව ගෙනාවෙම නැහැ. මේ ගෙනාවේ මූලික හේතුව තමයි මේ දේවල් උනායින් පස්සේ ඒගොල්ලන්ට මේන්ටේන් කරන්න පුළුවන් වෙනවා. අනිත් එක ඒ ලොකු මිනිස්සු නීච වුණාම අපේ රටවල් වලට හොඳ නැතු වෙනවා. ඒවල ආදීන වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ වෙන ප්‍රශ්න. ඊට පස්සේ මේ ඇත්තටම පාර්ලිමේන්තුවක් ඕන වෙන එකක් නෑ මේ තීරණ ගන්න වෙන තැන් වලට කියලා තීරණ දෙනවා. මම මේක පටන් ගත්තේ කෙලින්ම මේ සඳුන්ගස් යන්ත්‍ර දාලා සඳුන්ගස් හිටවු දවසේ ඉඳලා. ඒක මහා පට්ටපණ බොරුවක්. ඒකෙන් වෙන්නේ කම්කිසි කෙනෙක්ගේ ඥාතිය ප්‍රබල වෙනවා සඳුන්ගස්සට යන්ත්‍ර ගහපුවා. ඕක ඉස්සර කියන්නේ අපිට බෙනේ ගන්න කියලා. පොළවේ නෙමෙයි. සඳුන්ගස්සක බෙනේ එක ඒ කියන්නේ දිරපු බෙනේ එක යන්ත්‍රය දාන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ ඉන්න ගුප්ත විද්‍යාව මම කියන්නකො මට එහෙම කරපුවාම ඒකේ බලයක් ඇති වෙනවා. නැත්තම් බෝගහක දාන්න කියලා කියනවා. ඒතර ඒ අර මගේ ඉන්න ඥාතිය ප්‍රබල වෙන්න තමයි මේ දේවල් කරන්නේ. එතකොට මේ දේවල් තුල මොනවද මේ වෙන්න හදන්නේ? එහෙම වෙන එක හොඳ නැහැ. හරි තව මම කියන්නේ සඳුන්ගස් හිටවන එක හොඳ වැඩක්. හැබැයි යන්ත්‍ර දාලා නෙමෙයි. හිටවන්න ඕනේ. ඒක හිටවන එක හොඳ දෙයක්. හැබැයි යන්ත්‍රයක ප්‍රබල දැන් තව එකක් හිතන්නකෝ ටිකක් කල් යද්දී ওই යන්ත්‍රේ පුපුරනවා. ඊටසේ ඒකේ බලයක් නැතුව යනවා. ඒක ගහලා ලොකු වෙනවනේ. ඒකට මුල්ලා දිනවනේ. ඊළඟට තඹගලේ දිරන්න ගන්න. ඒකින්ද වැඩක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. නමුත් తాවකාලිකව ඒ ගුප්ත විද්‍යාඥයාගේ එහෙම නැත්නම් අර කුරුකම් කරන කෙනාගේ ඥාතිය ප්‍රබල වෙන්න ගන්නවා. එතකොට ඥාතිය 3 දෙනෙක් හිටිය තනින් දෙන්නේ එක්කෙනෙක් ගියාම තව දෙන්න ඉතුරු වෙලා තින්නේ. ඒ දෙන්නගේ ප්‍රබලත්වය වැඩි කරගන්න තමයි ඔය දේවල් හදන්නේ. ඉතින් ඒක නිසා බඳගෙන යක්කු විදියට කමක් නැහැ. ඒ දේවල් කරන්න, ඒවා කරන්න ඕනේ. ස්ථාව ඉදිරියටත් මේ ගුප්ත විද්‍යාව රකින්න ඕනේ. ඉතින් නමුත් ඒ රකින්න ගිහිල්ලා tamunගේ බඩවියත වෙනුවෙන් රට පාවා දෙන තත්ත්වයට ඉන්න නිසායි මම මේ කතාව මේ විදියට කිව්වේ. මොකද කට්ටියටම පැහැදිලි විය යුතුයි මේ දේවල් මොනවද වෙන්නේ. ඉස්සරහ තරම් තිබිච්ච නායකත්වයේ නැති උනේ ඇයි කියලා මම මේ කියලා පැහැදිලි කරේ. ඒ අර කොඳු උඩට නැගලා පාගපු එකේ ප්‍රතිඵල තමයි වෙන්නේ. ඉස්සරහට තව ප්‍රතිඵල ගොඩක් එයි. ඔව් ගුප්ත විද්‍යාවත් එක්ක ගුප්ත රසක් පිළිබඳ හෙළිදරව් වීම VFM නාලිකාවේ සංහිඳ පාමුල අද වැඩසටහනින් මේ වැඩසටහන අහගෙන ඉන්න ඔබට යම්කිසි චකිතයක් එක පැත්තකින් කුතුහලයක් ඇති වෙයි. හැබැයි සත්‍ය ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම ගැන රාගම ගුරුතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් රාගම ගුරුතුමන් මේ කාරණාව කිව්වේ සියලුම දෙනා පිළිබඳ අවධානය යොමු කරමින් දේශපාලනය හොබේවා අපේ රටේ වෙසෙන ජනතාව හොබේවා මේ සියලුම දෙනාට මේ ගුප්ත විද්‍යාවෙන් කරන්නට තියෙන නිවැරදි පිළියම් අපි ඔබටත් නිරන්තරයෙන් කියනවනේ. ඔබේ ජීවිතයට හරි පාර කියන සංහිඳ පාමුලත් එක්ක එකතු වෙන්න කියලා. මොකද මේ ගුරුකම් කලාවේ අභිමානය කේන්දරය දිහා බලන්න නැතුව කියන්න පුළුවන් එකම කෙනා තමයි රාගම ගුරුතුමන්. රැඳින් අපි කෙටි විරාමයකට ගිහිලා යලිත් එකතු වෙමු. දැන් වෙලාව රාත්‍රී 9:52. සංහිඳ පාමුල. සංහිඳ පාමුල සඳුදා දවස් එකතු වෙලා ඉන්න ඔබට අවස්ථාව දෙන්න ඕනේ කියලා අපි හිතුවා. අපි යන්න හදන්නේ ගිරාඳුරු කෝට්ටේ පැත්තට. රංජනී ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. ආයුබෝවන් රංජනී මහත්මිය. සුබ රාත්‍රිය. ආයුබෝවන් ගුරුතුමා. සුබ රාත්‍රිය අපිට. ඔව් කියන්න බෑ. අනේ මහත්තයා මට දැනගන්න මගේ මුණුපුරා ගැන. ඔව්. මේ එයාගේ නම මදීස තීක්ෂණ දයාරත්න. මේ කතරගම ඉපදිලා තියෙන්නේ 2011 8:27 4:05ට. කොහෙද පුතේ දැන් ඉන්නේ? දැන් ඉන්නේ බුත්තල ප්‍රදේශයේ. වයස කීයද යට?
එයාට දැන් අවුරුදු 10ක් වෙනවා. 2011 8 වෙනි මාසේ 27 හම්බුනේ. එයා ගැන හිතා ගන්න පුතේ. මහත්තයෝ එයා ගැන හිතා ගන්න. එයාගේ ගැන දැනගන්න එයාගේ අධ්‍යාපනය නෑ එයා ගැන ඔයා හිතා ගන්න. හරි මම ඒ ගැන තමයි හිතාගෙන ඉන්නේ මහත්තයෝ. මගේ මුණුපුරා ගැන තමයි උදේ අවසේ හිතන්නේ. හරි. උදේ මෙයා නම් පොඩ්ඩක් රුස්සන්න නැති ගතියක් ඇති වෙන තත්ත්වයක් නම් දැනට තියෙනවා. ඒකට මොකද මහත්තයෝ කරන්නේ? සාමාන්‍ය එකක් තමයි මෙයාගේ ග්‍රහචාරය අප්‍රේල් මාසෙන් පස්සේ පොඩි දෝෂ තත්යකට ඇති වෙලා ළමයා පොඩ්ඩක් අකීකරු තත්යකට ඇවිල්ලා නහට අහන්න නැති තත්යකට ඇවිල්ලා තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. මේක පුතේ තව අවුරුදු 1කමාරක් ඉදිරියට තියෙනවා. ඒ තියෙන කාලෙදි කොල්ලා සමහරක් වෙලාවට ගෙදරින් පවා යන්න හිතන තත්යක් ඇති වෙනවා. එතකොට මහත්තයෝ මොකද්ද කරන්නේ? එයාගේ මේ සෞඛ්‍ය තත්ත්වයම මොකද? එයා ගැන හිතා ගන්න පුතේ. එයාගේ ස්නායු වල දෝෂයක් තියෙනවා පුතේ. ඔළුව කැක්කුමක් තියෙනවද දරුවට? ඔළුවේ කැක්කුමක් කියන්නේ මහත්තයෝ එයාට පොඩි කාලේ ප්‍රශ්නයක් තිබුණා. මෙයාගේ ස්නායු වල ගැටලුවක් ඇති වෙනවා කියලා නම් මට පෙන්වන්න කරනවා මම කියන්නන්න ඕන. මේක ඉවරුණෙන් පස්සේ හෙට 11ට විතර මට කතා කරන්න මොකද මම මේ වෙලාවේ දැන් ආයෙ රෑ මම ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. හෙට මට 11ට විතර කෝල් කරන්න. මම කරන්න ඕන ටික පෞද්ගලිකව කියන්න. මොකද මේ බයින්ඩ් මම දරුවා හදලා දෙන්න පුතේ. අපිට ලොකු උදව්වක්. හරි පුතේ හරි බල්ල දෙයක් කරලා දෙන්න මම. හරි බුදු සරණයි මහත්තයෝ ලොකු පිනම් මොකද ඔය දරුවා ගත්තේ බොහොම අමාරුවෙන් අපි. එන්නද පුතේ නැතුව ඉඳලා. වෙන්නේ මොකද යාගේ අම්මට කළු කුමාර දෝෂයක් තියෙනවා තදට ඒ වගේම සමහරක් වෙලාවක යාගේ අතක් පර නැති ගතියකුත් ඇති වෙන්න පුළුවන් අම්මට. එහෙම තියෙනවා ඒ කළු කුමාර දිස්ත්‍ය අරගන්න බැරිද? ඒක හරි මොකද වෙන්න පුතේ වැඩි ඉවරනන් පස්සේ හරි දෙවියන්ටයි. දෙවියන්. මාත්‍ය මම ඊට කතා කරන්න හරි. ඔව් අපිත් එක්ක නිහාල් මහත්මයා ඉන්නවා මාතරින්. ආයුබෝවන් සුබ රාත්‍රියක් ඔබට. කියන්න පුතේ. මල්ලිගේ නමයි වයසයි කියන්න පුතේ. ඔව්. ගම්පලාද කොහෙද පුතේ? රන්තයි කුරුකස්සන්ට පත්තර ලකඩදී. මෙයාගේ විවාහ ප්‍රශ්නයක් තියෙනවද පුතේ? මෙයාට විවාහය කඩාකප්පල් වේවි. මේ වාගේ මල්ලිට කරපු දෙයක් තියෙයි. සමහරක් වෙලාවට මල්ලි පිස්සු නටන ගතියකට ඇති වෙන්න පුළුවන්. තේරෙනවද? එයාට කරපු දෙයක් පුතේ ඒ කරපු දෙයින් හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ දෝෂේ කපා ගන්න ඒක කැපුවේ නැත්තම් විවාහයක් හරියන්නේ නැහැ, ජීවිතයක් හරියන්නේ නැහැ. සමහරට ඕගොල්ලෝන් පවා රණ්ඩු කරන තත්ත්වයටපත් වේවි. ඒක හොඳ නැහැ පුතේ. එයාට කරපු දෙයක් වෙලා තියෙනවා. ඒක එහෙම වෙන්න හේතුව. ඒක කපා ගන්න. ඔව් හොඳ තරක් බල්ලා කපා ගන්න බැරුව ගොත් මාගාවට එන්න. මේකේ අවසානයේ කතා කරන නම්බර්ස් වලට ඒ නම්බර්ස් වලට කතා කරලා වෙලාවක් දාගෙන හම්බෙන්න. උදේ 8 ඉඳලා 10 වෙනකන් තමයි පුතේ මම හම්බෙන්න පුළුවන්. හැබැයි උදේ 8ට ඉස්සෙල්ලා එන්න ඕනේ. කෙදර ලිපිනේ කියන පුතේ? රන්සයිගොඩ කෙදර ඉන්න කෙනෙක්ගේ නමක් කියන්න. මේ මහපාරෙන් ගිහලා අතුල් පාර යන්න ඕනද පුතේ? යන්න පුතේ ඇතුළට යන්න කියලා හිතා ගන්න. ගේ ඇතුළට මේක ඔයගොල්ලන්ගම ගියද්ද පුතේ? මේකේ මලගේ ඥාති කෙනෙක් ඉන්නවනේ. ගෙදර වගුතුවක් නැහැනේ පුතේ. කණ්ඩ බොණ්ඩ නම් උඹලට තියෙනවා. ගෙදර ඉතුරුවක් දිනුවක් නැති ගතිය තියෙන්නේ. ඕකට අමනුෂ්‍ය දෝෂ වලට දෙයක් කරගන්න නැතුව ඒක හරියයි ඈ. හරි දෙපිටයි. ඔව් අපිත් එක්ක ඉන්නවා තවත් කෙනෙක් නිලන්ත මහත්මයා රත්නපුරෙන්. ආයුබෝවන් ඔබට. නිලන්ත මහත්මයා ආයුබෝවන් සුබ රාත්‍රියක්. ආයුබෝවන් සුබ රාත්‍රියක්. මට දුමාට කතා කරන්න පුළුවන්ද? මොකද කියන්න? මේ කුරුතුමනි මං ගැන මේ බලා ගන්න කතා කරලා පුතේ රේඩියෝ එක පැත්තකින් තියලා මාත් එක්ක කතා කරන්න. කොටයි නේ කුරුතුමා එන්නේ. මට වාගේ නම කියන්න වයස කියන්න පුතේ? මේ මගේ නම නිලන්ත. වයස? මේ අවුරුදු 32. 32 මේ පුතේ වාගේ අතක හරි මේ කකුලක හරි පණ නැති ගතියක් හරි මොකක් කරු වුණාද පුතේ? එහෙම පණ නැති ගතියක් නෑ. මේ හිරි වැටිලත් නැහැනේ. හිරි වැටිලත් නැහැනේ.
පිරිවෙල්ල නැහැ. පොඩ්ඩක් බලාගෙන පුතේ වාගේ අතක හෝ කකුලක දෝෂ තත්ත්වයක් මට පැහැදිලි වෙනවා. තේරුණාද? ඒක නිසා හරි කල්පනාවෙන් ඉන්න. මොකද අතුරු අන්තරාවලට එහෙම ලක් වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. 2023 දක්වා ඔයාලට හොඳ නැහැ. සමහරක් වෙලාවට මේ පතල් පැත්තට එහෙම යනවද? මොකද්ද මුතුමනි? පතල් වගේ දේවල් වලට යනවද? එහෙම නම් යන්නේ නැහැ. ඒක හොඳයි යන්න එපා. මොකද වාට පොළවෙන් අපල තියෙන තත්ත්වයක් තමයි මට පෙන්වන්න කරන්නේ. ඔව්. ඒක මොකද්ද කරන්න ඕනේ? පුතේ වාගේ ඥාති බලවේගයක් ඉන්නවා. ආට සමහරක් වෙලාවට ඔය පන්සලකට, පල්ලියකට, කෝවිලකට එහෙම ගියම ඇඟ සීතල වෙන ගතියක් ඇති වෙයි. ඔව්. තේරෙනවද? ඒ වාගේ ඥාති බලවේගයක් වාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා තමයි මට පෙන්වන්න කරන්නේ. ඔව් ඒතර ගුරුතුමනි ඒකට මම මොකද්ද කරන්න ඕනේ? ඒකට මට වරමක් එන්න තමයි හදන්නේ. තේරුණාද? ඒක නිසා දන්නවද ඒක? ගුරුතුමනි ඒක ගන්න කොහොමද මට හිවිනෙන්නත් ඒක ඒක තමයි දැන් ඔයාලට කිව්වේ මම ඔයාලට කිව්වනේ ඔයාලට පොළවේ තියෙන දේවල් වලින් අපලයි කියලා කිව්වේ ඒකයි මම. තේරෙනවද? අනවශ්‍ය දේවල් වලට යන්න එපා. ඔයාලට මම ඒක කියන්නේ හේතුව මම දන්නවද? ඔය එහෙම වුණාම සමහරක් වෙලාවට ඔයාලට පෙන්눔 කරනවා එක එක තැන්වල එක එක දේවල් තියෙනවා හාරලා ගනින් කියලා. ඔව්. හරි නේද මං කියන කතාව? ඔව්. ඒ කියන දේවල් වලට ගියාම පුතේ සමහරක් වෙලාවට ඒ බල කඩාගෙන වැටලා වාට අතුරු අන්තරාවක් මට පෙන්눔 කරා. මං ඒකින්ද තමයි කිව්වේ පොළවෙන් දේවල් වාට අපලයි කියලා කිව්වේ ඒ නිසා. ඔව් ඒතර ගුරුතුමනි මම ඒකට මොකද්ද කරන්නේ? පුතේ මේ ඥාති බලවේගය සුද්ධ කරලා ගන්න. එහෙම නැත්නම් පොත අශුද්ධ බලවේගය සහ ශුද්ධ බලවේග කියලා දෙකක් තියෙනවා. එතකොට අශුද්ධ බලවේගයක් වාගේ පසුපස එනවා. ඒ අශුද්ධ බලවේගය අයින් කරන එක කියන්නේ මල ප්‍රේතයේ භූතයේ බහිරවෙක් කියලා අපි කියමුකෝ. එයාව අයින් කරලා හොඳ එක්කෙනා විතරක් ගන්න. එහෙම නැතෝ ගියත් ඔයාට ලොකු හානි කරන්න පුළුවන්. මං ඉස්සල්ලාම පටන් ගද්දිත් ඔයාගෙන් ඇහුවේ ඒකයි. ඔයාට ඇඟට කකුලකට හරි අමාරුවක් තියනවද කියලා ඇහුවේ. අන්න ඒ හේතුව මතයි. ඈ? ඔව් සර් මට විදිහට තියෙනවා. මොකද පුතේ? විදිහට නම් තියෙනවා. ඒක එනවා පුතේ අර ස්නායු වල මම ඔයාලට කිව්වේ ඒක ස්නායු වල දෝෂයක් තියෙනවා කියලා කිව්වේ ඒකයි. ඔව් ඒතර ගුරුතුමනි මම මේකට මොකද්ද කරන්නේ? ඒකට කරන්න ඕනේ පුතේ වරම් මාලාව සුද්ධ කරගන්න. අශුද්ධ බලවේගද ශුද්ධ බලවේග කියන එකෙන් මම එකයි කිව්වේ අශුද්ධ බලවේග ටික අයින් කරලා ශුද්ධ බලවේග විතරක් අරගෙන යන්න. ඒතර ඒක හරියනවා. ඔව් ඒතර ගුරුතුමනි මම ඒක තනන් නෑනේ කරගන්න මම කොහොමද කරන්නේ? මේ කරන්න නැතුව ගියොත් එන්නකො. බලන්නකො පොඩ්ඩක් මම ඒක කරලා දෙන්නම් පුතේ. හරිය වුණොත් මම ගුරුතුමාට කෝල් එකක් ගන්නද? හරි පුතේ ඒ කරලා ගන්නකො හරි දෙවියටයි. හරි ආදී. ඔව් අපිට සාගරික මහත්මිය අපිත් එක්ක ආයුබෝවන් සුබ රාත්‍රියක් ගාල්ලෙන් ඔබ කතා කරන්න කිව්වා. පුතේ හඳහම් බලන්නේ නැහැ. ඒ ශාස්ත්‍ර තමයි බලන්නේ. මට ඔව් කියන්න පුතේ. ඔක්කොල කාද නව පුතේ? නව කවුද? MD නවිදි අස්මින් කවුද පුතේ වාගේ? එයාගෙන හිතා ගන්න. මට ආයෙ පුතේ එයාගේ වයස කියන්න දරුවෝ. 12 මෙයාගේ ඇඟ කසන ගතියක් තියෙනවද පුතේ? ඒ කියන්නේ දැවිල්ලක් එහෙම දනවා කියන්නේ මුකුත් නැහැ නේද? ඒක තමයි එහෙම. මොකද මෙයාගේ ඇඟේ පොඩි විසක් තියෙනවා. ඒ විස නිසා මෙයාට සමහරක් වෙලාවට පුතේ සෙම් රෝග, පපුවේ කැක්කුමක් වගේ, ඔළුවේ කැක්කුමක් වගේ, කසන ගතියක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මුත්‍රා දැවිල්ලක් එහෙම නැත්නම් ඇඟේ විස පිට කිරීමේ තත්ත්වයක් මට පැහැදිලි කරනවා. ඒකත් එක්ක මේ දරුවා ඉගෙන ගැනීමට සහ ඉදිරියට යෑමේදී පොඩි බාධා හිරියර ටිකක් තියෙනවා. රුස්සන් නැති ගතිය වගේ දේවල් ඇති වෙනවා. ඒකට බෝධි පූජා, නාග්‍රහ පූජා ටිකක් කරන්න. ඒ ටික කරලා එයාව බේර ගැනීමට දෙයක් කරන්න. ඊට අමතරව පත්තිනි දිව්‍යයන්ට මෙයාව බාර කරන්න. එහෙම නැතුව ගියොත් මට චුට්ටක් හොඳ මදි ගතියක් ඇතිවීමක් මට පැහැදිලි වෙනවා පුතේ. තේරුණාද? ඔව් කියන්න පුතේ. දුවගේ නමයි වයසයි කියන්න පුතේ. එයාගේ නම් ඒ රස්ට එකක් තිබිලා අයින් වෙලා තියෙනවා පුතේ. එයාට හොඳයි. එයාගෙන බය වෙන්න එපා. කෙල්ල කොහමද උගන්න ගන්න try කරන්න. කෙල්ල ඉදිරියට යනවා හරි දෙවියටයි. ඔව් තවත් කෙනෙක් ඉන්නවා අපිට
ටිකක් ඈතට යන්නේ රාගම ගුරුතුමනි පොළොන්නරුව වැලිකන්ද පැත්තට නිමල් මහත්මයා ඉන්නවා. අයබෝන් සුබ රාත්‍රියක් ඔබට නිමල් මහත්මයා. අයබෝන් සුබ රාත්‍රියක් මහත්තයා. ඔව් කියන්න පුතේ. මහත්තයා මට මගේ පුතාගේ බලා ගන්නවා ගුරුතුමනි. මට එයාගේ ළමයි වයසයි කියන්න පුතේ. නම චරිත දිනසන් වයස අවුරුදු 18යි. කොහෙද පුතේ ඉන්නේ? එයා දැන් නම් කුරුණාගල ඉන්නේ. කුරුණාගල ස්ථානේ. දැනට මොනවද කරන්න පුතේ මේ? මොකද ගුරුතුමනි? දැනට මොනවද කරන්නේ? එයා දැනට මේ ගෑරේජ් එකේ තමයි වැඩ කරන්නේ. මෙයාට නම් ටිකක් හොඳ මදි පුතේ. මෙයාගේ පෙන්눔 කරන විදියට දරුවෝ මෙයාගේ ඒරස්ට් එකක් යනවා 2024 විතර වෙනකන්. හැබැයි මේ කොල්ලා සමහරක් වෙලාවට පෙන්눔 කරන විදියට විදේශගත වීමකට පවා ලක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඔව් එහෙමයි. තේරුණාද? හොඳ කොල්ලෙක්. හැබැයි පොඩ්ඩක් ඔළුව ඉදිවිලා නම් තියෙනවා. ඔව් ඇත්ත කියන්න බෑ. තේරුණාද? පොඩ්ඩක් ඔළුවේ අර සාමාන්‍ය භාෂාවෙන් කියන උණෙන් ඉන්නේ කියලා කියන්නේ. ඔව් අන්නේ අම්මා තාත්තා කියන දේත් අහන්න නැති කොල්ලෙක් මේ. ඔව් එහෙමයි ගුරුතුමනි. එහෙම තත්ත්වයක් තියෙන හැබැයි මූ අමුතුම කට්ටක් කාලා ගොඩ යන කොල්ලෙක්. ඒකත් මං කියන්න. හරි. ඒ කියන්නේ කඩාගෙන යනවා. අර මොන එකෙක්ටවත් නවත්තන්න පුළුවන් එකෙක් නෙමෙයි හැබැයි. තේරුණා? නහටම අහන්නේ. තේරුණා ගුරුතුමනි. ඉතින් හැබැයි එයා ගමනකුත් යනවා. ඒ කියන්නේ ඔළුවේ තියෙනවා ටාගට් එකක්. මම කොහොම හරි මෙතනට යනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ අර සැඩ පාරක් තියෙන එකක අනිත් පැත්තට උඩුගම් බලා පීරන කොල්ලෙක්. හොඳ කොල්ලෙක්. හැබැයි නහට අහන්නේ. හැබැයි ඒ වගේම එකක් මම හොඳට මතක තියාගන්න මූ හිතේ හොඳට වෛරය තියාගෙන ඉන්නවා මොනාර එකේ කවුරු හරි කිව්වොත් ඌට මම පෙන්නන්නම්කෝ කියන සයිස් එකේ ඉන්න කොල්ලෙක් හොඳයි කොල්ලක් නම් හොඳයි මූ රට යනවා පුතේ බය නැතුව ඉන්න. ඒතර ගුරුතුමනි ආගේ ඒ රස්ටේට මොකද ගුරුතුමනි කරන්නේ? ඒකට පොඩි පූජා ටිකක් කරන්න පුතේ යන්ත්‍රයක් එහෙම දැම්මම මම නම් හිතන්නේ යන්ත්‍රදායි කියලා වලට. මේ පූජා ටිකක් බෝධි පූජා නාග්‍රහ පූජා ටිකක් එහෙම කරවන්න ඒතර අඩු වෙලා ඒ පුතේ. ගුරුතුමනි හරි දෙපිටයි ගුරුතුමනි. ඔව් චාන්දනේ ඉන්නවා කෝට්ටේ. ඔබටත් අවස්ථාව තිබෙනවා. අයබෝන් සුබ රාත්‍රියක්. කියන්න පුතේ. අයබෝන් ඔයාට වාගේ නමයි වයසයි කියන්න පුතේ ආයෙ පාර. ඔව් වයස ඔයාගෙන හිතාගන්න පුතේ. ඔයාගෙන හිතාගන්න. විවාහකයි නේද නෝනා? විවාහකයි නේද? විවාහේ ප්‍රශ්නයක් තියෙන්න ඕනේ පුතේ. මම මේ කියන දේ හොඳට ඔලුවට ගන්න. මේක අද ඊයේ වෙච්ච සිදුවීමක් නෙමෙයි. මේක විනද අඩුම ගානේ අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා ඔයාට දීපු දෙයක් හෝ කැවිච්ච දෙයක් තියෙනවා. ඒ තිබිච්ච හේතුවෙන් වාගේ බඩ පුරෝදාන ගතියක්, බඩ දඟලන ගතියක්, ඇඟපත බල නැති ගතියක්, ඉන්න හිතෙන්නේ නැති ගතියක්, නිකන් බාගෙට පිස්සු ගතියක් ඔයාට තියෙනවා. තේරෙනවද? ඔයාට කරපු දෙයක් තමයි පුතේ ඇති වෙලා තියෙන්නේ. මේ කරපු දේ නිසා ඔයාට වෙච්ච සිදුවීම් මාලාවක් එක්ක ඔයාගේ ජීවිතේ ඇට්ටකුණා වෙච්ච ස්වභාවයක් මට පැහැදිලි වෙනවා. තේරෙනවද? ඒ කෙලින්ම මම කියනවා ඔයාට කැවිච්ච දෙයක් හෝ පෙවිච්ච දෙයක් එහෙම නැත්නම් කරපු දෙයක් ඔයාගේ ඇඟේ බඩේ බොක්කේ තියෙනවා කියලා පැහැදිලිව පෙන්වන්න කරනවා. ඒ හේතුව නිසා පුතේ ඔයා කරන කියන දේවල් එකක්වත් හරියන්නේ නැහැ. මේ වෙනකොටත් ඔයා සාමාන්‍ය මානසික තත්ත්වයේ වැටෙන තත්ත්වයටපත් වෙනවා කියලා කියනවා. විවාහයේ ඉදිරි දියුණුව කරන දේවල් ඔක්කොම අවුල් වෙන තත්ත්වයකට පැහැදිලි වෙනවා. මං කිව්ව දේ පැහැදිලිද? ඒ ටික අනිවාර්යෙන් හොඳ තැනකට ගිහිල්ලා බලලා කපා ගන්න, කපලා සුද්ධ කරගන්න. ඕකට විසහරණයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. විසහරණයක් කරනවායි කියලා කියන්නේ මේ ලයිව් වීඩියෝ එක කරනවා නෙමෙයි. ඇඟේ තියෙන විස බුහුලකට අරන් කපලා අයින් කරලා වතුර ටිකක් එහෙම දීලා සුව කරන දෙයක් කරගන්න පුතේ. ඒක කරගත්ත පස්සේ කාඩු වෙලා යනවා. බය වෙන්න. ඒක හරියට ඒක තමයි වාට මල පෙරේතේ භූතයක් ඉද්දි ඔය ටික තමයි වෙන්නේ. යාති බලවේග පස්සෙන් එනවා. ඒක කපලා සුද්ධ කරගන්න පුතේ. ඒකයි ඉන්නේ නෑ දෙයි දෙක දිදාගත්තා. හරි පුතේ දෙපිටයි. ඔව් දලංචේ අයබෝන් සුබ රාත්‍රියක්. කලුතරින් අපිත් එක්ක එකතු වෙන්න. අයබෝන් ගුරුතුමනි මං ගැන පොඩ්ඩක් බලා ගන්න තමයි ඕනේ. මට වගේ 9 වයසයි කියන පුතේ. අතනංජය 35යි. ගුප්ත විද්‍යාව ගැන විශ්වාස කරනවද?
විශ්වාස කරනවා. ගොඩක් නම් විශ්වාස කරන්න බෑ පුතේ උඹේ ග්‍රහචාරය අනුව. හරි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාට පුතේ ගොඩක් ලොකු නරකක් පෙන්නුම් කරන්න නැහැ මට. තේරුණාද? ඔයාගේ එරස් ටිකක් තිබිලා ගිය මැයි මාසේ වගේ අඩු වෙලා තියෙනවා. තේරුණාද? ඔයාගේ තිබිච්ච ප්‍රශ්න ටිකක් අයින් වෙලා තියෙනවා. හැබැයි තාම ප්‍රශ්න ඉවරටම නැහැ පුතේ. ඔයාට මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් ඒ කියන්නේ ලබන මේ අවුරුද්දේ අග වෙද්දී ඔයාට ගොඩක් තියෙන ප්‍රශ්න ටිකක් අයින් වෙලා ආර්ථික වර්ධනයක් හැදිලා කරන කියන දේවල් වල සාර්ථක ප්‍රතිඵලයක් බවට පරිවර්තනය වෙනවා කියලා පැහැදිලි කිරීමක් කරනවා. දැන් මොනවද කරන්නේ පුතේ? මම සුවයන් රැකියාවක් තමයි කරන්නේ. කරගෙන යන්න පුතේ උඹට ගොඩ යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. තේරෙන පොඩි හිර වෙලා තිබිච්ච දේවල් චුට්ටි චුට්ට දැන් ඇරිලා ඇති. තාම හොඳටම හොඳයි කියන්න බෑ. තිබිච්ච ප්‍රශ්න ටිකක් අඩු වෙලා තියෙන්න ඕනේ. අඩු වුණාද? ගුරුතුමනි මං දුෂ්ටයාපයිත් එක්කනේ. ඒක තමයි ඔයාට ඒකයි මං කිව්වා මේ දෝෂ තත්ත්වයක් තිබිලා ටික ටික අඩු වෙලා තියෙනවා. දැන් මොන හරි දෙයක් කරගෙන ඉදිරියට යන්න පුළුවන් තත්ත්වය තියෙනවා පුතේ. බය නැතුව යන්න ඔයා. හරි ගුරුතුමනි. හරි. දේව පීඨදරුවෝ. ඔව් අපි කෙටි විරාමයකට යන්නයි සූදානම් වන්නේ. අපි වෙලාව බලලා මේ විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙමු. දැන් වෙලාව රාත්‍රී 10යි විනාඩි 13යි. සංහිඳ පාමුල සඳුදා දවසේ සංහිඳ පාමුලේ අවසන් මිනිත්තු කිහිපේ ගත වෙන්නේ. ඉතින් අපි ඒ අතරේ මතක් කරන්නේ මේ අර ඩුබායි රාජ්‍ය බලා මේ රාගම ගුරුතුමන් යන්නට නියමිතයි නොවැම්බර් මාසේ 11, 12, 13 සහ 14 කියන දිනවල ඇස්ටෝරියා හොටෙල් බාඩුබායි වල ඇස්ටෝරියා හොටෙල් එකට තමයි යන්නේ. ඉතින් රාගම ගුරුතුමෝ මේ ගැනත් මතක් කරමු අපි. හේතුව සුරාජ් ඔගේ ඇත්තටම මට දීලා තිබ්බේ වෙන හොටෙල් එකක්. එතකොට මිලේනියම් කියන හොටෙල් එක. නමුත් මම ඉල්ලීමක් කරා ඒකට වඩා මොකද බාඩුබායි කියලා කියන ලොකු බස් ස්ටෑන්ඩ් එකක් එක්ක ගාව තියෙන හොටෙල් එකක්. බාඩුබායි වල. ඉතින් දෙදින්ද ඇස්ටෝරියා කියලා කියන පයින් යන දුර. ඒ කියන්නේ ඕන එක්කෙනෙක්ට මේ පහසුව තියෙනවා. නැත්තම් අර හොටෙල් එකට යන්න ගියාම වෙනම හොයාගෙන යන්න ඕනේ. බස් එකේ හරි අදට එන්න පුළුවන් නේ. මොකද මම ගියා ඔවුන්ගේ පහසුව සඳහා. අනිවාර්යයෙන්. ඒ නිසා මට දීලා තිබ්බ හොටෙල් එක හොඳ එකක්. ඊට මේක අඩුයි කියන එක නෙමෙයි. ඊට වඩා ලේසි මේගොල්ලන්ට මාව හොයාගෙන එන්න. මොකද හැමෝම අනිත් එක මම ගියේ හැම පාරම ගියේ බාඩුබායි වලට තමයි මම මාව හම්බෙන්න තැන දැම්මේ. මොකද එතන තමයි අර ලොකු මේ ප්‍රවාහන පහසුකම් මොකද ඒ ගොඩක් ඒගොල්ලෝ එහෙ ඈත ඉඳලා එනවා. දැන් ඇත්තටම අල්ලේන් කියන්නේ ඩුබායි වල එහා පැත්තේ කෙරවල. එහෙ ඉඳලත් මෙතනට පැය 6ක් විතර යනවා මම හිතන අල්ලේන් ඉඳලා මෙහෙට එන්න. ඒක නිසා ඒගොල්ලන්ට බස් තියෙන. එක බස් එකකින් එතනට මෙතනට එන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද අර ටයිමින් වලට එන බස් තියෙනවා. ඒක නිසා මම තීරණය කරා මේ බාඩුබායි වලට එන්න ඇස්ට්‍රෝලියා හොටෙල් එකට තමයි මම එන්නේ. ඉතින් ඒකට ඔයගොල්ලන්ට අද ඉඳලා මේ සුරාජ් මම මේ පිටරට කට්ටියට නම්බර්ස් දීම පටන් ගන්නවා හෙට උදේ ඉඳලා. මොකද මට එතන හරියට කන්ෆර්ම් නැතුව තිබ්බේ. මොකද මේ ඕනෙකම තිබ්බේ මට අර හොටෙල් එකට වඩා ලේසි මට මේ කට්ටියට දෙන්න මට ලේසියක් නෑ. ඒ අර කට්ටියට එන්න ලේසියින්ද තමයි බාඩුබායි වලට එන්නේ. ඉතින් ඒකින්ද බාඩුබායි ඒ ඇස්ට්‍රෝටියා හොටෙල් එක ඕනේ කෙනෙක් දන්නවා. මොකද බස් එකෙන් බැස්සගම පේන්නේ බිල්ඩින් එක. ඒක නිසා මොකද අද තමයි මට සම්පත් මහත්තයාගේ සියලු දේවල් කෝඩිනේට් කරලා අද දීලා තියෙන්නේ. මොකද මං විසින් ඉල්ලුවේ තන මාරු කරලා දෙන්න කියලා. දැන් මේ ටිකේ මොකද ඒ මැචස් තියෙන හින්දා පොඩ්ඩක් එහෙ බිසි. ඒගොල්ලොත් බිසි. දැන් ඒක නිසා නමුත් මම මේ අද වැඩසටහන යන නිසා විශේෂයෙන් ඒක ගැන කතා කරලා ආවා. ඒක නිසා දිගටම ඒ කියන්නේ මම දින 4ම ඉන්නේ එතන. සිකුරාදා හවසට විතරක් නැහැ. ඔයගොල්ලන්ගේ ආරාධනාවේ පරිදි ඩුබායි වල තියෙන මියුසිකල් ෂෝ එකක් තියෙනවා. ඒකට තමයි මට ආරාධනා කරලා තියෙන්නේ එන්න කියලා. ඒ එන අතරවාරේ තමයි ඔයගොල්ලන්ව හමුවෙන් දැම්මේ. ඉතින් ඉඳ ගොඩ කාලයකට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ මම හිතන්නේ සුරාජ්‍ය යන්නේ. මොකද කොවිඩ් වසංගතය සහ ඊට පෙර අපේ මේ සිදු කේද වාචකයේ අපි පාස්කු ප්‍රහාරයත් එක්ක ඉතිසල්ලා ගියා. ඊට පස්සේ යන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වෙනකොට සියලු දේවල් සූදානම්. හෙට ඉඳලා නම්බර්ස් හම්බෙච්ච නැති හැමෝටම නම්බර්ස් දෙනවා. මොකද මේ නම්බර්ස් දෙන එක තාවකාලිකව අවස්ථාවක් තිබ්බා. මේ මොකද මේ
මම එන්නේ කොතනටද කියලා හරියට කන්ෆර්ම් නැතුව සුරාජ් මට එහෙම කියන්න බෑනේ. ඒකට මම රහස්වෙන්ද සිකුරාදා සෙන්සුරාදා ඉරිදා දවස් 4ක් ඩුබායි රාජ්‍යයේ ඉන්නවා. 5 වෙනි දවසේ මම නැවත ලංකාවට එනවා. ඉතින් ඒකට අදාළ WhatsApp අංක ඒ දේවල් මේ description එකෙත් මම ඔයගොල්ලන්ට දාලා ඇති. එහෙම නැත්නම් අපි ඉදිරියේදී කියාවි. ඒවා අනුව WhatsApp එකෙන් තමයි මම සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද ඒ SIM එක තියෙන ඩුබායි වල. නමුත් WhatsApp මේ ඉඳලා මට පාවිච්චි කරන්න පුළුවන් නිසා මගේ ෆෝන් එකට තමයි ඒක එන්නේ. ඒක කවුරුත් ආන්සර් කරන්නේ කිසිම කෙනෙක් ඒ සම්බන්ධ වෙන්නේ නැහැ සුරාජ්. ඉතින් ඊට අමතරව රාගම ගුරු Facebook එකට ගියා නම් මගේ විස්තර ටික ඔක්කොම බලන්න පුළුවන්. රාගම ගුරු කියලා ගෑ සර්ච් කරපුවම එනවා. අනිත් එක සුරාජ් මේ මාව හම්බෙන්න එනකොටත් ඔයගොල්ලෝ කිසි කරදරයක් නැහැ. රාගම ගුරු කියලා ගහන්න. ඒතකොට කිසිම ගැටලුවක් නැතුව අදාළ තැනටම එක්කන් එනවා. ඒක නිසා අහන්න කරන්න දෙයක් නැහැ. මට මගේ ඇත්තටම ජීවිතේ එකම එක්කෙනයි කිව්වේ මට එහෙම එකක් නැහැ. මට එහෙම ෆෝන් එකක් නැහැ කියලා. අනිත් ඔක්කොම කිව්වා මම කොහෙනයින් කිසි ගැටලුවක් නැහැ. 15වත් හයිවේ එක ගාවට එන්න කොහොමද කෙනකින් අහන්න. හයිවේ එක ගාවම තට්ටු තුනේ බිල්ඩින් එකක් තියෙනවා. එතනට ආවම හරි. ඔව් ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා. අපි මතක් කරන්නම් ඩුබායි රටේ මෙහි ලංකාව ඉන්න කෙනෙකුට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් මේ WhatsApp අංකය හරහා. ඔව්. ඩුබායි රටේ ඉන්න කෙනෙකුට විශේෂයි. ඉතින් ඒ නිසා අපි මොකද ඒක දීලා තියෙන්නේම ඩුබායි රටේ කට්ටියට තමයි සුරාජ්. ඒකින්ද ඩුබායි වල ඉන්න කට්ටියට කෙලින්ම මාව හා සම්බන්ධ වීමේ හැකියාව එකකින් තියෙනවා. මොකද මේ තාම නම්බර්ස් දෙන්න ගත්තේ නැත්තේ මට තන කන්ෆර්ම් නැති හින්දා. දැන් 60 ඉඳලා අපි දින ලබා දීම පටන් ගන්නවා. අපිට ලබන සතියේ වැඩසටහන තුළින් ඒ පිළිබඳව මතක් කරන්න පුළුවන්. හැබැයි දැනට මේ දුරකථන අංකය ප්‍රමාණවත්. මේක මේ WhatsApp දුරකථන අංකය රාගම ගුරුතුමන් සම්බන්ධ කරගන්න ඔබට පුළුවන්. ඩුබායි රටට ගියත් ඉතින් ඇස්ටෝරියා හොටෙල් එකේ එතුමා බාඩුබායිහි ඇස්ටෝරියා හොටෙල් එකේ නවාතැන් ගන්නවා. ඉතින් නොවැම්බර් මාස 11 12 13 සහ 14 කියන දිනවල ඩුබායි රටේ ඉන්න ඔබට ඔන්න රාගම ගුරුතුමන්ගෙන් ඔබට අවශ්‍ය කාරණා කටයුතු ඉටු කරගන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් ඔබේ දුව පුතා ඥාතිවරයෙක් වගේම අම්මා තාත්තා සහෝදරයෙක් සහෝදරියක් ඉන්නව නම් ඩුබායි රටේ දැන්ම මතක් කරන්නට පුළුවන්. අද වෙද්දී එක කියන්න ඕන දෙයක් මේ මගේ මම මේවට මේක පෙන්වන්න ඒවට මේ මං වෙනුවෙන් කෑම හදන්න පටන් ගන්නවා. ටී-ෂර්ට් අරගෙන මං වෙනුවෙන් මේක ලොකු බැඳීමක් තියනවා කියලා කියන්නේ ඒකයි. මේ මං ගුරුතුමා වෙනුවෙන් කෑම හදනවලු. මේ ටී-ෂර්ට්ස් මට ගත්තේ ඒවා. එකම දේ මට XL අඳින්න බෑ ඩබල් XL ගන්න ඕනේ. ඉතින් මේ වගේ ආදරණීය පිරිසක් එහි ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් සූදානම් වෙන ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා සහ මේ ඔබට ලෙන්ගත හැමදාම ගියොත් මොකද මම මීට අවුරුදු 8කට 10කට විතර ඉස්සෙල්ලා ගියා මගේ දුවත් එක්ක. ඔබේ මගේ පුතා ඉපදුන දවසට ගියාම සුරාජ් ඇත්තටම මම අපාර්ට්මන්ට් එකේ හිටියේ වෙලාවේ ඒතර පොඩි දරුවා ඇතුලේ සෙල්ලම් කරනවා. يعني පොඩිනේ. ඒ සෙල්ලම් කරද්දී හැමෝම එනකොට අහනවා කවුද මහත්තයා ෆැමිලි කාවද මම ගන්න ෆැමිලි කෙනෙක් බබා වගේ. බබා එළියට එනවා හිතවත් නේ කතා කරලා. පිළිගන්න 8-4 පෙට්ටිය සෙල්ලම් බඩු වුණා හම්බුණා මට. ඒ තරම් ආදරේ පිරිසක් තමයි ඩුබායි වල ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ඒගොල්ලෝ මං එනවා කිව්වහම නිකන් සමහරක් කරනවා මල් බිබිලා වගේ. මං දන්නේ නැහැ ඇයි ඒ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මගෙන් ගොඩක් දේවල් වෙලා ඇති සුරාජ්. ඒ කියන්නේ ඒ නිසානේ ඒගොල්ලෝ දෙයක් හම්බ කරගෙන තියෙනවා. ඒක තමයි මටත් ඕනෙකම තියෙන්නේ. ඉතින් හොඳ රටක් හොඳ ගමනක් අපි ඉස්සරහදී ගිහින් පස්සේ ඔයගොල්ලන්ට විස්තර ටික දෙන්න. ඔව් ඔබට ඩුබායි රටේ විතරක් නෙමෙයි අපේ රටේ ඉන්න ජනතාවගේ තේ ලෙන්ගතුකම ඒ ජනප්‍රසාදය ඒ විදිහටම රාගම ගුරුතුමන් වෙනුවෙන් තබනවා. මොකද රාගම ගුරුතුමන්ගෙන් වැඩක් කටයුත්තක් කරගත්තොත් ඒ විශ්වාසය ඒ නිවැරදි භාවය හරියටම ඔප්පු කරලා එතුමන් වැඩ කරන නිසා මේ গুপ্ত විද්‍යාව හරි හැටි තේරුම් අරගෙන හරි හැටි ජනතාවට ප්‍රයෝජනවත් වෙන්න ඔබට ඒ සහනය සලසලා දෙන නිසා 05084 03700 05084 තමයි මේ ඩුබායි රටට ගියාම ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් WhatsApp දුරකථන අංකය. නැවතත් සඳහන් කරන්නම් සටහන් කරගන්න කොලයක් පෑනක් අතතිව 05084 ඒත් එක්කම අපි රාගම ගුරුතුමන්ගේ දුරකථන අංක සඳහන් කරනවා. විශේෂයෙන්ම රාගම ගුරු අසපුව අංක 72 කුරුකුලාව රාගම ගුරු අසපුව අංක 72 කුරුකුලාව රාගම. ඒ වගේම දුරකථන අංක සටහන් කරගන්න 0117 55 78 78 0117 55 78 78
0777 55 78 78 0777 55 78 78 තවත් දුරකථන අංක තුනක් තිබෙනවා 07 433 40 40 07 433 40 40 07 433 40 50 07 433 40 50 සහ 07 433 40 60 07 433 40 60 ඒ වගේම රාගම ගුරු වෙබ් අඩවිය රාගම ගුරු Facebook පිටුවට පිවිසුනොත් ඔබට පුළුවන් රාගම ගුරුතුමන් පිළිබඳ සියලුම තොරතුරු දැනගන්න. ඒ වගේම අවසාන ඉරිදා ඇතුළුව සතියේ සෑම දිනකම උදෑසන 8 සිට උදෑසන 10 දක්වා ඔබට පුළුවන් පැමිණ වේලාවක් වෙන් කරවාගෙන උදෑසන 7:30ට පෙර පැමිණ වේලාවක් වෙන් කරගෙන එදිනම රාගම ගුරුතුමන් මුණ ගැහෙන්න රාගම ගුරු අසපුව අංක 72 කුරුකුලාව රාගම. අපි අදට සමුගෙන යන්නයි සූදානම් වන්නේ. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා රාගම ගුරුතුමනි. ඔව්. මොකද මේ නම්බර්ස් වලට ගත්තට මාව සම්බන්ධ කරගන්න බෑ සුරාජ් සාස්ත්‍ර අහන්න එක්ක පැමිණලා අහන්න ඕනේ. එහෙම නැත්නම් ගෙවලා අහන්න ඕනේ. මේකේ මේ මැදිරියේදී විතරයි මම මේ විදිහට නොනිවේ ඒගොල්ලෝ ජීවිතය ගැන කියන්නේ. මෙහෙවෙන්ම ස්තුතියි ඔබතුමා අද දිනේදී අපත් සමග අපේ අසන්නන් සමග එකතු වෙලා දුක සතුට මේ හැමදේම බෙදා හදාගත්තට ඔබට එතෙක් නිරෝගිමත් සතියක් ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්.